And now, live at 7. ආයුබෝවන් ශ්‍රී ලාංකේය අපක්ෂපාතී සමබර ප්‍රවෘත්ති ප්‍රකාශය. ස්වර්ණවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය live at 7 අද ආරම්භුමයි මේ. අදත් සවිස්තර පුවත් ඔබට කියන මම නිමේෂ් විජේසූරිය. මම ෆාතිමා නස්රින්. අදත් මුල්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙතයි. ත්‍රස්තබිය පැරදූ වෙසක් අසිරියෙන් රටමෑලලේ. 30 වසරක කොටි ත්‍රස්තවාදය දුරුකර දසවෙනි වසරට එළඹේ. හෙට්ටිපොළ ගැටුම් ගැන දයාසිරිගෙන් පොලිසියට පැය 3මාරක ප්‍රකාශයක්. මම අනිත්‍යයටත් කියන්නේ කරුණා කරලා Tamanට එල්ලලා තියෙන චෝදනාවලින් ගැලවෙන්න පළවෙනියෙන් කරන්න තියෙන දේ තමයි පොලිසියට සහයෝගය දෙන්න. මේ පාසල් වාරේ පාසල් වාර විභාගයේ පවත්වනවාද නැද්ද? ගුරු සංගම්මගේ කිල්ලීමක් කරලා තියෙනවා වාර විභාග තියන්නේ නැතුව පාසල් වාරය අවසන් කරන්න කියලා. අපි තාම කිසිම තීන්දුවක් කරන්නේ නැහැ මේ සම්බන්ධයෙන්. පාස්කු ඉරිදා බෝම්බකරුවන් සැඟවි සිටි තැන් සොයා යන හතේ මෙහෙයුමේ දෙවන අදියර. වෙසක් උත්සවය නිමිත්තෙන් අද මල්වතු අස්ගිරි මහනා හිමිවරුන් වෙන්ම කාදිනල් හිමියන්ද විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එමගින් පෙන්වා දෙන්නේ වෛරය පස කළා මෛත්‍රී සහගත සිතුවිලි වලින් සියල්ලන් සිත් සතන් පුරවා ගත යුතු බවයි. සකල ලෝකවාසී බෞද්ධයන් හට පුණ්‍යවන්ත දිනයක් වූ වෙසක් පොහේ නිමිත්තෙන් මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වෙසක් දින පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එමගින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ බෞද්ධ ඉතිහාසයේ කවර දිනකවත් කොතනකදීවත් අන්‍යාගමිකයන්ට බුදුදහමේ නාමයෙන් තාඩන පීඩන හෝ මිනිස් සංහාරයන් සිදුවී නොමැති බවයි. බෞද්ධයන් කිසි කලකත් ශුද්ධ වූ ආගමික යුද්ධ සිදු නොකළ අතර බලහත්කාරයෙන් හෝ අගතිගාමීව බුදුදහම ව්‍යාප්ත කිරීමට කිසි විටක ක්‍රියා නොකළ බවද උන්වහන්සේ පෙන්වා දෙනවා. මෙවර වෙසක් සමයෙහි රට තුළ උද්ගත වී ඇති කනගාටුදායක තත්ත්වය ගැන සැලකිල්ලටගෙන ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් තෙමගුල සැමරීමට අදිටන් කරගන්නා ලෙසයි මල්වතු මහනා හිමියන් ඉල්ලා සිටින්නේ. මේ අතර අස්ගිරි පාර්ශවයේ මහානායක ආචාර්ය අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේද වෙසක් දින පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එමගින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ බුදුන් වහන්සේගේ ධර්මයේ පිළිපැදීම තුළින් කුමන තරාතිරමක පුද්ගලයෙකුට වුවද දෙලොව යහපත උදා කරගත හැකි බවයි. සාමාන්‍ය ජනයා තුළ දැහැමිසිත් ඇති කරවන වෙසක් උත්සවය වර්තමානයේ අප රට තුළ ඇති වී තිබෙන අනාරක්ෂිත තත්ත්වය නිසා සුපුරුදු ලෙස අලංකෘත නොවන ඇතැයි විශ්වාස කරන බවද මහානාහිමියන් පවසනවා. ඒ හේතුවෙන් බෞද්ධයන් ලෙස ඉවසිලිවන්තව සහ සංගමයෙන් ආගමික වතාවත් තුළ යෙදෙන්නයි මහානාහිමියන් ඉල්ලා සිටිනවා. මේ අතර අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ද මෙවර වෙසක් දින පණිවිඩයක් නිකුත් කරමින් පැහැදිලි කරන්නේ සියලු සත්වයා කෙරෙහි මෛත්‍රිය පැතිරවීමට කියා දෙන උතුම් බෞද්ධ දර්ශනය කෙරෙහි තමා තුළ විශාල ගෞරවයක් පවතින බවයි. කිතු දහම ඇතුළු ලොව ප්‍රධාන ආගම් සියල්ලේම පදනම මෛත්‍රිය බවද කාදිනල්තුමන් පෙන්වා දෙනවා. විශේෂයෙන්ම වර්තමානයේ වෛරය ආගම කරගත් ත්‍රස්තවාදය බලවත් අභියෝගයක් බවට පත්ව ඇතැයි මැල්කම් රංජිත් හිමිපාණන් සිය වෙසක් දින පණිවිඩයෙන් පෙන්වා දෙනවා. මේ අතර ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලයද මෙවර වෙසක් දින පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ බියමුසු කැළඹිලි සිත් ඇති බෞද්ධ අබෞද්ධ සැම පිළිබඳව කම්පිතව සිටින වකවානුවක මෙවර වෙසක් පොහේ සැමරෙන බවයි. බුදුන් වහන්සේ මෙන්ම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙලොවට ප්‍රේමයේ නව අරුතක් රැගෙන ආ බව රදගුරු මණ්ඩලයද පෙන්වා දෙනවා. 2563 වන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදයි. ලෝපුරා සදහැවත් බෞද්ධයින් අද සම්බුදු තෙමගුල සිහිපත් කරමින් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවල නිරත වුණා. සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පාරමී දම් පිරූ බෝධිසත්වයාණන් වහන්සේ තුසිත දෙව්ලොවින් චුතව මහමායා මව්කුස පිළිසිඳ කිමුල්වත්පුර ලුම්බිනී නම් සාල වනෝද්‍යානයේදී මෙලොව එළිය දුටුවේ අද වැනි වෙසක් පුන් පොහෝ දිනකයි. උපන් සැනින් සත්පියුම් මත ඇවිද ගිය බෝසතාණෝ මම ලොවට අගවෙමියයි සිහනද පෑවේ මතු දිනක තමන් තිලොවට තිලක වන බව පසක් කරමින්. එම කියමන සනාත කරමින් සියලු රජසැප හැර සත්‍ය සොයා ගිය සිද්ධාර්ථ බෝධිසත්වයාණෝ ගයාවේ ඇසතුනම් බෝරුකමුල හිඳ මරසෙන් පරදා උතුම් වූ බුද්ධ රාජ්‍යත්වයට පත් වුණේ අද වැනි වෙසක් පුන් පොහෝ දිනකයි. පුරා 45 වසක් ලොව හිතසුව පිණිස ගම් දනව් වැඩම කරමින් දම් දෙසූ උන්වහන්සේ අවසන
කුසිනාරාවේ උපවත්තන නම් වනෝද්‍යානයේ සල් ගස් දෙකක් අතරදී සසර දම් පසක් කරමින් පිරිනිවනට වැඩියේද අද වැනි වෙසක් පුන් පොහෝ දිනකයි. උන්වහන්සේගේ එම අසිරිමත් වූ තෙමගුල සිහි කරමින් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවල නිරත වන සැදැහැවතුන් අතරට ස්වර්ණ වාහිනියද අද එක්කුණේ මහනුවර නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සිටයි. බුදුමග සදහම් මග සහ සංඝ මග ඔස්සේ අපේ දිවි මග සකසා ගන්නට හැකි හොඳම කදිම සදහම් ඉසව්වක් වෙත අප මේ සැපමින සිටින්නේ. දං සරණං ගච්ඡාමි. අමාදහර පොහෝ දින වැඩසටහන අද දවස පුරා එම විහාරස්ථානයේ සිට විකාශනය කෙරෙනු අතර ධර්මදේශනා අමාදහර දහම් මණ්ඩපය ශ්‍රවණය කිරීමටත් දහම් ගැටලු නිරාකරණය කර ගැනීමටත් සැදැහැවතුන්ට අවස්ථාව හිමි වුණා. අද අපි අමාදහර දහම් සභාවේ මාතෘකාව බවට පත් කරගෙන තිබෙන්නේ කේන්තිය වෙනුවට ශාන්තිය මතු කර ගනිමු. දහම හරහා ඊට මග හඳුනා ගනිමු. මේක හරි පුදුමයි. ඒ කියන්නේ හඳුනා ගැනීම. මන් දන්නවා මේ වෙලාවේ ඔබේ ගෙදර හැම පවුලක්ම අන්තවාදීන්ගෙන් පිරීලා. ඔබේ මහත්තයා මේ වෙලාවේ බලන්නේ නිවුස් විතරයි. නිවුස් විතරයි. ඔබ මේ පල්ලියකට ගහන්න යනවද පන්සලකට ගහන්න යනවද කියන එක නෙවෙයි. ඔබ බිරිඳ පුරුෂයා හැටියට අන්තවාදී වෙලා මේ මොහොතේ. ඔබ තුල තියෙන වෛරය තරහ. ඔබ නොදුණු ඔබ දැන් හිතලා බලන්න. ඔබ නොදුණුවත්වම ඔබේ ගෙදර සටනක් නැද්ද? හද්දෙයනේ මුන්ට ගහන්නම ඕනේ. හද්දෙයනේ මේ මොකද්ද වෙන්නේ? අපේ උන් තමයි අල්ලලා හිරේ දාන්නේ අරුන් නැතේ. මේ අන්තවාදියා ඉන්නේ ඔබ ළඟ. ඔබගේ අපේ හදවතට ගිහිල්ලා කතා කරන ඔබ කවුද? මේ තව කෙනෙකුට ඇඟිලි දික් කරන්න එපා පච්චි. මේ අතර අද පස්සරු එකේ සිට යුගාසන කාව්‍යමය ධර්මදේශනාවක් ශ්‍රවණය කිරීමටත් සැදැහැවතුන්ට අවස්ථාව හිමි වුණා. ලෝතුරු භවත්න හිමි නිවනට වැඩිසේක. මේ අතර පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය අය සිහි කරමින් පින් අනුමෝදන් කිරීම සහ තුවාල ලැබුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් අටවිසි බෝධි පූජාමය පින්කමක් රාජකිරිය සුදර්ශනාරාම විහාරස්ථානයේදී ඊයේ පැවැත්වුණා. ඒ බෙන් හෝල්ඩිංස් පුද්ගලික සමාගම සහ ඊට අනුබද්ධ සමාගම් සහ ආයතනවල සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන්. මෙහිදී EAP සමාගමේ නිර්මාතෘ දිවංගත EAP එදිරිසිංහ මැතිතුමා සහ ආචාර්ය සෝමා එදිරිසිංහ මැතිනිය සිහි කරමින් ඔවුන්ටද පින් අනුමෝදන් කළා. තුන්ලෝවාසීන්ගේ ආමිස පූජා. තිස් වසරක් තිස්සේ මෙරට ජනජීවිතය මුළුමනින්ම අඩපන කර තිබූ කුරිරු LTT ත්‍රස්තවාදය රටින් තුරන් කර අදට දස වසරක් සපිරෙනවා. උතුරු නැගෙනහිර සහ දිවයිනේ බොහෝ ප්‍රදේශ මිනිස් සංහාර රැසක් සිදු කළ LTT සංවිධානය මුළුමනින්ම යුද්ධයකින් පරාජය කිරීම 2009 වසරේ මේ මාස 18 වෙනිදා ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ට හැකියාවක් ලැබුණා. LTTE කුරිරු ත්‍රස්තවාදයට ආගමක් වයස් බේදයක් හෝ වෙනම් බේදයක් අදාළ වූයේ නැහැ. එම ත්‍රස්තවාදීන් මිනිස් ජීවිත රැසක් බිලිගත්තා. වසර ගණනාවක් දේශපාලන හැලහැප්පීම් මැද ගත වුණු මේ ත්‍රස්තවාදී ගැටලුවට යුදන ක්‍රියාමාර්ගයක් කරහා විසඳුම් සෙවීමට තුන්වන වරට තීරණය වුණේ 30,000ක් පමණ ත්‍රිකුණාමලී ජනතාවට ජල සැපයුම අත්හිටුවමින් LTTය මාවිල්ලාරු සොරව්ව වසා දැමීමත් සමගයි. ඒ අනුව 2006 ජූලි 21 වනදා ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව මාවිල්ලාරු මුදා ගැනීමේ මානුෂීය මෙහෙයුම ආරම්භ කළා. මාවිල්ලාරු මුදා ගැනීමත් සමග LTTE කුරිරු ත්‍රස්තවාදයේ මුලිනුපුටා දැමීමේ මානුෂීය ක්‍රියාන්විතය ඇරඹීමට යුද, ගුවන්, නාවික, පොලිස්, සිවිල් ආරක්ෂක බලකාය යන පංචමහා බලකාය පියවර ගත්තා. දිනෙන් දින ආරක්ෂකංශය දේශය නිදහස් කර ගැනීම සඳහා ගෙනගිය මානුෂීය මෙහෙයුම යුද පිටියේ සිට වාර්තා කිරීමට ස්වර්ණවාහිනී අපි ක්‍රියා කළා. අවසන් වරට වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු LTTE ත්‍රස්සීන් වෙල්ලමුල්ලි වයිකාල් ප්‍රදේශයට කොටු කර ගැනීමට ආරක්ෂකංශයට හැකි වුණා.
ජාත්‍යන්තර මැදිහත්වීම් හමුවේ නොසැලුණු දේශපාලන නායකත්වයක් ලබා දුන් එවකට හිටපු සේනාධිනායක මහින්ද රාජපක්ෂ මහතාත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් යුද්ධ හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේත් මෙහෙවීම මඟ පෙන්වීම යටතේ 2009 වසරේ මැයි 18 වෙනිදා 30 වසරක ශාපලත් යුද්ධය නිමාවට පත් වුණා. මෙරට සිදු වූ මිනිස් සංහාරයන් රැසකට වගකිව යුතු වේලුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය කර සැබෑ ලෙසම නිදහස උරුම කර දුන් පුවත ප්‍රථමයෙන්ම ඔබට වාර්තා කළේද ස්වර්ණවාහිනියයි. 2009 මැයි 18 වෙනිදා සිට මෙරට ජනතාවට උදා වූයේ අපරිමිත නිදහසක්. වසර 30ක සිට බලාපොරොත්තු නොවන ලෙස මරණය උදාවිතැයි සිතූ ශ්‍රී ලාංකිකයන් නිදහසේ හුස්ම ගන්නට පටන් ගත්තේ එදින සිටයි. පසුගේ අප්‍රේල් 21 වෙනි පාස්කු ඉරිදා මතු කළු පැල්ලම නොවන්නට ශ්‍රී ලංකාවාසී කිසියෙකුටත් ගත වූ වසර 10 තුළ ත්‍රස්තබියක් දැනුනේ නැහැ. කෙසේ වෙතත් මෙරට ආරක්ෂකංශ නැවතත් ත්‍රස්තබිය තුරන් කිරීම සඳහා තවදුරටත් දිවි නොතකා කටයුතු කරමින් සිටිනවා. දරුණුතම ත්‍රස්වාදී සංවිධානය ලෙස නම්දරූ LTT සංවිධානයේ විනාශ කළ පරිදිම ආගමික අන්තවාදී ත්‍රස්වාදයක් විනාශ කිරීමට අපේ රණවිරුවන් පියවර ගනු ඇති බව ජාතියේ විශ්වාසයයි. වයඹ පළාතේ ඇති වූ නොසන්සුන්තාව පිළිබඳව ප්‍රකාශයක් ලබා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද පෙරවරුවේ කොළඹ දිසාව බහර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණියා. වයඹ පළාතේ කුලියාපිටිය හෙට්ටිපොළ පඬුවස්නුවර ප්‍රදේශවල පසුගිය සඳුදා සහ අඟහරුවාදා යන දිනයන්හි කිසියම් නොසන්සුන්තාවයක් ඇති වූ අතර එය පාලනය කිරීමට ආරක්ෂකංශ කටයුතු කළා. ඒ සඳහා පොලිස් ඇඳරි නීතිය ක්‍රියාත්මක වූ අතර ප්‍රදේශයේ නොසන්සුන්තාව පිළිබඳ අසත්‍ය පුවත් පැතිර යාම වැළැක්වීමට සමාජ මාධ්‍ය අවහිර කිරීමටද රජය පියවර ගත්තා. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 50කට අධික පිරිසක් පොලිස් අත්අඩංගුවට පත් වූ අතර ඇති වූ තත්ත්වය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාද ඊට මැදිහත් වුණා. අදාළ නොසන්සුන්තාව ඇති වූ අවස්ථාවේදී එම ස්ථානයේ සිටි දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරද පොලිස් අත්අඩංගුවට පත් වූ අතර ඔහු මේ වන විට සිටින්නේ කොළඹ අපරාධ කොට්ටාශය බහරේ. ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතාට පොලිසිය විසින් දැනුම් දෙන්නේ මේ අතරතුරයි. ඒ අනුව අද පෙරවරුවේ නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කොළඹ දිසාවබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණියා. පැය 3මාරකට අධික කාලයක් කොළඹ දිසාවබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදී ප්‍රකාශයක් ලබා දුන් දයාසිරි ජයසේකර මහතා පිටතට පැමිණ මාධ්‍ය වෙත අදහස් පළ කළා. මේ 6 දෙනෙකු මුදා ගැනීමට මම උත්සාහ කරයි කියන කාරණය සම්පූර්ණ වැරදි කාරණයක්. විශේෂයෙන්ම ඒ අය සියලු දෙනාම අත්අඩංගුවේ ඉඳලා ඔවුන් එළියට ගත්තේ නැත්නම් එදා ඒ පොලිසිය සම්පූර්ණයෙන්ම කුඩුස් කරන්න තිබුණ අවස්ථාවක් තිබුණේ. මීට වඩා විශාල භීෂණයක් පොලිසියට පහර දීලා පොලිසිය අනිත් පැත්තට වෙඩි තියලා විශාල අර්බුදයක් වෙන්න තිබිච්ච අවස්ථාවක් මම බේරගත්තා. ඒ නිසා මේ කලාකාරී සිද්ධිය සමනය කරන්න මම මැදිහත් වුණා මිසක කිසිම කෙනෙක් අත්අඩංගුවේ සිටින පිරිස් අරගෙන ගිහිල්ලා බලහත්කාරයෙන් නිදහස් කරගන්න වැඩපිළිවෙලක් නෙමෙයි ඉදිරිය සිද්ධ වුණේ. පොලිසිය ඕන කෙනකින් අහන්න පුළුවන්. පොලිසිය ස්ථානාධිපතිතුමාගේ ඉල්ලීම අනුව තමයි මේ සියලු දෙනාම අරන් ගිහලා මම බිංගිරිය පොලිසියට බාර දුන්නේ. මම අනිත් අයටත් කියන්නේ කරුණාකරලා Tamanට එල්ල වෙලා තියෙන චෝදනාවලින් ගැලවෙන්න පළවෙනියෙන් කරන්න තියෙන දේ තමයි පොලිසියට සහයෝගය දෙන්න. ත්‍රස්තබිය දුරුකොට රටවාසී ලෝකවාසී සියලු ජනතාවගේ සිත් සතන් නිවාලීමේ අරමුණින් ශ්‍රී FM ඔස්සේ විකාශය වන විශේෂ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාව ආරම්භ කිරීමට ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණයි. ඒ අනුව අද සහ හෙට රාත්‍රී 10 සිට රැය 5 වනතුරු මෙම විශේෂ පරිත්‍රාණ ධර්මදේශනාව පැවැත්වෙනු ඇති. වෛරේ කතාබස් වෙනුවට අවෛරේ දහම් හඬ පතුරවන්නට දක්ෂිනා මෝහාන්ධකාරය දුරුකොට ප්‍රඥාවේ පහන් සිලු දැල් වූ සම්බුද්ධ ත්‍රිමංගල්‍ය සැදැහැතිව සමරමින් මෙම විශේෂ පරිත්‍රාණ ධර්මදේශනාව ඔබ වෙත රැගෙන එනවා. රෝග බිය, අමනුෂ්‍ය බිය සහ සොර සතුරු බිය දුරු කිරීම අරමුණු කරගත් මෙම විශේෂ පිරිත් දේශනාව FM 100 සහ FM 100.2 යන තරංගමාලා මගින් ශ්‍රී FM ඔස්සේ විකාශය වනවා. අද සහ හෙට රාත්‍රී 10 සිට අලුයම දක්වා විකාශය වන
මෙම විශේෂ පරිත්‍රාණ ධර්මදේශනාවේ අනුසස් පිළිබඳ අදහස් දක්වන පැපිලියාන සුනේත්‍රාදේවී මහපිරිවෙන් විහාරාධිපති පූජ්‍ය මහාචාර්ය මෙදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ. පරිසමන්තතෝ තායති රක්ඛතීති පරිත්තං හාත්පසින්ම ආරක්ෂාව රැකවරණය සැලසෙන නිසා පිරිතට එම නම භාවිතා කරනවා. ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ ගුණ අඩංගු පරිත්‍රාණ ධර්ම දේශනාව තුලින් තමන්ගේ ජීවිත සෞභාග්‍ය උදා කර ගන්නට කරදරයක් පැමිණිච්ච විපතක් පැමිණිච්ච අවස්ථාවලදී ඒ විපතින් තමන්ට ආරක්ෂාව ගැලවීම සලසා ගැනීම සඳහා බෞද්ධයන් පිරිත් ධර්මයේ යොදාගෙන තිබෙනවා. ධර්ම රත්නයේ සංඝ රත්නයේ සරණ හැර අන් සරණක් නැහැ කියන බෞද්ධයාට තිබෙන තුනුරුවන්ගේ ආශිර්වාද ශක්තිය තුලින් සැමට යහපත උදා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. සම්බුදු තෙමගුල වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින සැමරුම අති උත්කර්ෂවත් ලෙසින් මෙවරත් පැවැත්වුණා. 16 වෙනි වරටත් පැවති මෙම උත්සවය මෙවර පැවැත්වුණේ වියට්නාමයේ තම්චක් බෞද්ධ මධ්‍යස්ථානයේදී. තිරසර සමාජයක් බිහි කිරීම වෙනුවෙන් ගෝලීය වශයෙන් බෞද්ධ දර්ශනයෙන් ලැබෙන දායකත්වය හා මඟ පෙන්වීම මෙවර එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුමේ තේමාවයි. ලෝකය පුරා සාමය සහජීවනය බෞද්ධ දර්ශනය පදනම් කරගෙන වඩා වර්ධනය කළ හැකි ආකාරය පිළිබඳව මෙවර මේ 16 වෙනි එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින සමුළුවේදී සාකච්ඡාවට බඳුන් වුණා. ඒ වෙනුවෙන් ලෝකය පුරා විවිධ භාෂාවන්ගේ ලියුණු විවිධ නිබන්ධන රැසක් මේ සමුළුවට ඉදිරිපත් කිරීමටත් මෙවර සංවිධායක මණ්ඩලය කටයුතු දා තිබුණා. මෙවර සමුළුව ආරම්භ වුණේ වියට්නාම නියෝජ්‍ය අගමැතිවරයාගේ සහභාගීත්වයෙන්. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා යොමු කරන ලද විශේෂ ප්‍රකාශය බුද්ධ ශාසන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලැබුවා. ලෝපුරා විශේෂ නියෝජිතින් 1500කට වැඩි පිරිසක් එක් වූ මෙම සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පූජ්‍ය අකුරටියේ නන්ද හිමි ප්‍රධාන ගිහි පැවිදි ආරාධිතයින් රැසක් එක් වුණා. නිර්මල බුදුදහම එලෙසින්ම පිළිපදිමින් සෑම පුරවැසියෙක්ම සමගිව ජීවත් විය යුතු බව නිවාස ඉදිකිරීම සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. වලස්මුල්ල කිරම ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා. සිසු දහම් සෙවන වැඩසටහන යටතේ වලස්මුල්ල කිරම සුබෝධාරාම විහාරස්ථානයේ නව දහම් පාසල් ගොඩනැගිල්ලට අද මුල් ගල තැබුණා. ඒ නිවාස ඉදිකිරීම සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අති උතුම් වූ වෙසක් තෙමගුල සැමරීම උදෙසා අද දවසේ ගස් යට දහම් අධ්‍යාපනය ලබන දූ දරුවන්ට නව ශක්තියක් නව ජීවයක් ලබා දෙන අවස්ථාව. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් බුදුගුණ රැසක් අපට සිහිපත් වෙන. සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරේ නැහැ සිංහල බෞද්ධයෝ පමණක් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියන කාරණා. ඒ නිසා සිංහල බෞද්ධ අපේ මාතෘ භූමියේ අපි ලෞතර බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් දේශනා පිළිපදෙමින් සියලුම ආගම් වලට සම්බන්ධ සියලුම ජාතීන් වලට සම්බන්ධ මේ රටේ මේ මාතෘ භූමියේ සියලුම පුරවැසි පරපුර සුරක්ෂා කරන්න අපි කටයුතු කරන්නට ඕන. අනෙකුත් ආගම් විනාශ කරලා අපේ මාතෘ භූමිය ආරක්ෂා කරන්නට බෑ. අපි හැමෝම දන්නවා බෞද්ධ ආගමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සුවිශේෂී රැකවරණයක් තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පරිච්ඡේදයක ඒ සුවිශේෂී රැකවරණය තිබුණට ප්‍රමාණවත් නැහැ. අපි වග බලා ගන්නට ඕන ප්‍රායෝගිකව ඒ බෞද්ධ ආගමට ලබා දීලා තිබෙන රැකවරණය ක්‍රියාත්මක කරන්න. හිංසනය දියක් වෙනවා නම් පීඩනය දියක් වෙනවා නම් ඒ අයගේ ජීවිත අහිමි කරනවා නම් සිංහල බෞද්ධ රටේ ඒ වගේ නොහොමිනා ක්‍රියාවන් ක්‍රියාත්මක වන්නට බෑ. අපරාධ වැඩිවීමට හේතුවන සමාජ තත්ත්වයන් වෙනස් කිරීමට තමන් දැඩි ලෙස කැපවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. වෙසක් දිනය නිමිත්තෙන් සිරකරුවන් 762 දෙනෙකුට ජනාධිපති පොදු සමාව ලබා දීම වෙනුවෙන් අද පැවති උත්සවයකට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළා. වෙසක් දින වෙනුවෙන් සිරකරුවන් 762 දෙනෙකුට ජනාධිපති පොදු සමාව ලබා දීම වෙනුවෙන් මෙම උත්සවයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණේ වැලිකඩ බන්ධනාගාර ක්‍රීඩාංගණයේ. එහිදී සිරකරුවන් 736 දෙනෙකුට සහ සිරකාරයන් 26 දෙනෙකුට ජනාධිපති පොදු සමාව හිමි වුණා.
වෙසක් පොහොය දිනයක් වෙනුවෙන් වැඩිම සිරකරුවන් පිරිසකට නිදහස් හිමි වූ අවස්ථාව මේ ලෙස සැලකෙන අතර එම අවස්ථාවට ජනාධිපතිවරයෙකු සහභාගී වූ පළමු අවස්ථාවද මෙයයි. මට අවශ්‍ය වන්නේ ඔබව ජනාධිපති සමාව දීලා නැවත ඔබ ආපහු සිරගෙදරට එන කෙනෙක් කරන්න නෙවෙයි. ඔබ නැවත අධිකරණයට ගිහිල්ලා විනිශ්චයකාරතුමා ඉදිරියේ කූඩුවක නැගලා වග උත්තරකාරයෙක් වෙලා ඉන්නවයි කියලා දැනගත්තොත් ඒදී ඔබට වඩා හිතේ වේදනාවක් මට ඇතිවෙනවා. ඒ කාරණේ මට දැනගත්තොත් එහෙම. මාව ඝාතනය කරන්න ඇවිල්ලායි කියලා අධිකරණයෙන් ඔප්පු වෙච්ච කෙනත් මම නිදහස් කළා සමාජගත කළා. මම මාස කීපයකට පස්සේ ඔහුගේ ගෙදරට ගියා. ඔහුගේ දෙමව්පියෝ හමු වුණා. මං සොයලා බැලුවා ඔහු කොහොමද ජීවත් වෙන්නේ කියලා. මං ඔහුට එදා කිව්වා ඔබට ජීවත් වීම පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා නම් මට කියන්න. මේ සිටින ඔබටත් මම කියනවා මේ 762ක සංඛ්‍යාව. ස්වයං රැකියාවක් කරන්න වුණාවක් තියනවාද? ඒගොල්ලන්ට ඒ සඳහා ආධාර මුදලක් ඕනේද? ඒගොල්ලන්ට යම්කිසි වෘත්තීය උපකරණයක් ඕනේද? ඒගොල්ලන්ට ඒවා කරන්න යම්කිසි ඉඩකඩක් ඕනේද? ස්ථානයක් ඕනේද? මේ අයගේ විමසන්න වාර්තාවක් ගන්න සෑම කෙනෙකුටම ඒ පහසුව දෙන්න මම කටයුතු කරනවායි කියන එක බොහොම පැහැදිලිව කියන්නට ඕන. මේ අතර වෙසක් පුර 15ක පොහොය නිමිත්තෙන් නිවේදනයක් නිකුත් කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙන්නේ සම්බුදු තෙමගොල්ල සිහිපත් කරන අද ලෝකවාසී සියලු බෞද්ධ ජනතාවට උතුම් දිනයක් බවයි. බලය පිණිස ඔවුනොවුන් වනසා ගැනීම ඉක්ම වූ අපරිමිත සාමය සහිත සමාජයක් ගොඩනැගීම පිළිබඳ බුදුන් වහන්සේගේ අනුශාසනය මේ අනගි වෙසක් දිනයේ අප යළි මෙනෙහි කළ යුතු බව ජනාධිපතිතුමා පෙන්වා දෙනවා. බුදුන් වහන්සේ දේශනා කළ වෛරයෙන් වෛරයෙන් නොසන්සිඳී යන බුද්ධ වචනය අප සියලු දෙනාගේ ජීවිතවලට එක් කළ යුතු බවද ජනාධිපතිතුමන් නිකුත් කළ වෙසක් දින පණිවිඩයේ සඳහන්. තේරවාදී බුදුදහමේ කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජාතික වෙසක් උත්සවයේ දෙවන දින ආගමික වැඩසටහන් වලට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මේ අතර බුදුදහමේ උත්තරීතර වටිනාකම මත ප්‍රතිපත්ති පූජාවෙන් සමාජ නවෝදයක් උදෙසා කටයුතු කිරීම වැදගත් බවයි අග්‍රාමාත්‍යවරයා සිය වෙසක් දින සුබ පැතුම් පණිවිඩයෙන් දක්වා තිබුණේ. අනපේක්ෂිත ත්‍රස්ස ප්‍රහාරයක් නිසා මෙරට සමාජයේ කැළඹීමට සහ බියට මෙන්ම වේදනාවට පත්ව සිටින අවිනිශ්චිත අවස්ථාවක මෙවර වෙසක් පුන් පොහොය එළඹ ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මෙවර වෙසක් සුබ පැතුම් පණිවිඩය මගින් අගමැතිවරයා පෙන්වා දෙන්නේ බුදුදහමේ උත්තරීතර වටිනාකම මත පදනම්ව ප්‍රතිපත්ති පූජාවෙන් සමාජ නවෝදයක් උදෙසා කටයුතු කිරීමට මෙවර වෙසක් සමයේ යොමු වීම ඉතා වැදගත් කරුණක් බවයි. මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද රාජ්‍ය වෙසක් උත්සවයේ දෙවන දින ආගමික වැඩසටහන් කීපයකටම සහභාගී වුණා. මෙවර රාජ්‍ය වෙසක් උත්සවයේ පැවැත්වෙන්නේ හික්කඩුව තෙල්වත්ත කුරාන රත්පත් රජමහා විහාරස්ථානයේදී. එහි ආගමික වතාවත් තුළ නිරත වූ අග්‍රාමාත්‍යවරයා විහාරස්ථානයේ පැවති සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට දෙක්ුණා. තොටගම ශ්‍රී රාහුල හිමියන් පරිහරණය කළ වසුන්ද අගමැතිවරයාගේ නිරීක්ෂණයට ලක් වුණේ මෙලෙසින්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලෝකෙට කෙනාටම බලනවා. එහෙනම් අපි අපේ ජීවිතය යන්දවට සුවන්ට තිබෙනවා. ඒ ධර්මය ඒ ප්‍රතිපත්ති ආරක්ෂා කිරීම අපේ වෙසක් දිනේ ඔය දිනේ අපි අවස්ථාව ලැබෙන බුදුන් වහන්සේගේ ධර්මය ඒ ප්‍රතිපත්ති අද තියෙන සංකීර්ණ සමාජ 21 වෙනි සමාජයේ ඒ අදහස් ඒ ධර්මය අපි ක්‍රියා කරන විශේෂ පියවර ගන්න අපේ රටේ ඉන්නත් වඩා වැදගත් තමයි. බුදුන් වහන්සේගේ ධර්මය අපි ආරක්ෂා කරනවා. තෙරුන් වහන්සේලාගේ ධර්මය අපි ආරක්ෂා කරනවා. ථේරවාද ධර්මය නිසා අපේ රටේ ශිෂ්ටාචාරය බිඳුණා. සිංහල ජාතිය බිඳුණා. අන්න ඒ විශේෂත්වය නිසා තමයි අද අපි මෙතන ඉන්නේ සිංහලයන් හැටියට මෙතෙන්ට ඇවිල්ලා ශ්‍රී ලාංකිකයන්ටත් ඒ වගේම බලපාලා තියෙනවා. බෞද්ධයන් පමණක් නෙමෙයි බෞද්ධ නොවන ආගමික නායකින් ඒ කාරණේ පිළිඅරගෙන තියෙනවා. අද අපි ථේරවාද බුද්ධාගමේ කේන්ද්‍ර ස්ථානට ක්‍රියා කරන්න ඕනේ කියලා ප්‍රකාශ කරමින් අපේ ස්වාමීන් වහන්සේට ස්තුති කරමින් අද වචන සභාවේ මම අවසන් කරනවා. ජනතාව බියටපත් නොවී මෙවර වෙසක් සැමරුම් සඳහා එක්විය යුතු බව හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ තංගල්ල කාල්ටන් නිවසේ පැවති පෝදා වැඩසටහනෙන් අනතුරුව මාධ්‍යයට අදහස් පළ කරමින්.
බුදුන් වහන්සේගේ සම්බුදු තෙමගුළු සිහිකරන උතුම් වෙසක් පුන් පොහෝ දිනේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙසක් දින පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ වෙසක් යනු බෞද්ධයාගේ දින දර්ශනයෙහි එන අතිශයින් වැදගත් පූජනීයම දිනයක් බවයි. පාස්කු ඉරුදින ත්‍රස්වාදී ප්‍රහාරය සිදුවී මසක්වත් ගෙවී අවසන් වී නොමැති බව පවසන විපක්ෂ නායකවරයා එයට මුහුණ පෑ සියල්ලන්ගේ කඳුළු තවමත් සිඳී ගොස් නොමැති බවත් පෙන්වා දෙනවා. මුළු මහත් ජාතියක් හැඬ වූ මේ ප්‍රහාරය ශ්‍රී ලාංකික ජනජීවිතය මුළුමනින්ම අඩපණ කොට ඇති බව එහි වැඩිදුරටත් සඳහන්. ශ්‍රී ලාංකිකයෝ තමන්ට අහිමි වූ ජීවිත සහ එයින් නැති වූ හානියන් විඳදරා ගැනීමට ඉමහත් වෙහෙසක් දරන බව සිය පණිවිඩයෙන් දක්වන විපක්ෂ නායකවරයා ගැටුම් ඇති කරන්නේ අධර්මයෙහි හැසිරෙන හිතුවක්කාරී වෛරී පුද්ගලයින් බවත් පවසනවා. ඔවුන්හට බුද්ධ වචනය එදාට වඩා අද මනාව ගැලපෙන බවත් මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. මේ අතර වසරේ සෑම පුරපසළොස්වක පොහෝ දිනකම පැවැත්වෙන පෝදා ධර්මදේශනාමය වැඩසටහන අදත් තංගල්ල කාල්ටන් නිවසේදී පැවැත්වුණා. ඒ හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් වැඩසටහනෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා. අපි තීන්දුවක් ගත්තා අඟහරුවාදට අපේ සියලුම ප්‍රාදේශීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරු, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු තම තමන්ගේ පාසල් වලට ගිහිල්ලා මේ ජනතාවගේ බිය තුරන් කරන්න වැඩපිළිවෙලක් ආරම්භ කරන්න කියලා. මොකද මේ රට වෙනු ගැන හිතලා. මේ ආණ්ඩුවට නෙවෙයි සහයෝගය දක්වන්න. මේ රටට අපි ආදරේ. මේක අපේ රට ආර්ථික වශයෙන් කඩහැළුණත් හැම අංශෙකින්ම කඩහැළුණා. අපි මේක රැක ගන්න කටයුතු කරන්න ඕන. මුලින් රටක් තියෙන්න බෑ. අද මුළු ජන ජීවිතේම නඩපණ වෙලා තියෙනවා. ජීවත් වෙන්න බෑ. ත්‍රී වීලර් එකක් කෙලව ගන්න බෑ. කුලී වැඩ කරන කෙනෙකුට කුලී වැඩක් කරගන්න යන විදියක් නේ. මේ සඳහා සංචාරක ව්‍යාපාර පිටරටට දැනෙන්න ඕන මේ රට දැන් ආපහු සාමාන්‍ය විදියට රටපත් වෙලා තියෙනවා වගේ. එහෙම නැති තාක්කල් මේ ප්‍රශ්නේ තියෙනවා. අනිත් ඒක මොකද මිනිස්සුන්ට සැකයිනේ. මාධ්‍ය නවත්තලා තියෙනවා. තොරතුරු දෙන එක පෙන්වන්න එපා කියලා තියෙනවා. ඒකෝට තමයි මිනිස්සුන්ට සැකයක් ඇති වෙනවා. මේ සැකය නැති කරන්න ඕන. බෞද්ධ සංස්කෘතියෙන් සහ සිරිත් විරිත් වලින් බෞද්ධයන් ක්‍රමානුකූලව ඈත් වී ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා. ඒ වෙසක් උත්සවයේ නිමිත්තෙන් නිකුත් කළ පණිවිඩයක් මගින්. වෙසක් පුන් පොහොය සමස්ත බෞද්ධ ලෝකයාටම සුවිශේෂ දිනයක්. මට මතකයි වෙසක් පොහොය දවසේ අපි උදේ සුදු අතින් සැරසිලා දෙමාපියන් සමග තෙල් මල් අරගෙන පන්සලට ගිහිල්ලා බුදුන් වැඳලා සිල් සමාදන් වුණ ආකාරය. ඒ වගේම අපි ඇඳිරි වැටෙනතුරු බලාගෙන හිටියේ ඒ අපි හදපු වෙසක් කූඩු සැරසිලි එල්ලලා ඒවා පත්තු කළා. ඒ වගේම අවට අනිකුත් ගෙවල් වල තිබුණු වෙසක් සැරසිලි දිහා බලලා සතුටු වුණ ආකාරය. අපි වැඩිහිටියන් සමග තොරන් බලන්නට ගිය ආකාරය. නමුත් අද සමාජයේ තිබෙන තරඟකාරී භාවය නිසා වැඩිමහල්ලන් මෙන්ම කුඩා ළමයින් පවා පීඩනයට ලක් වෙලා තිබෙන ආකාරය නිසා මේවායින් මේ සිරිත් විරිත් වලින් මේ බෞද්ධ සංස්කෘතියෙන් අපි ඈත් වෙලා තිබෙනවා. අද රටේ පවතින මේ කලබලකාරී තත්ත්වයන්ට හේතුවක් ඒයි මම විශ්වාස කරනවා. එබැවින් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන උත්තරීතර ගුණයන් වෙත යොමුව කටයුතු කිරීම වඩාත් අර්ථවත් බව සිහි කළ යුතු වෙනවා. මුළු ලොවටම සාමය උදා කරවන සැනසිලිදායක වෙසක් මංගල්‍යයක් වේවායි සදහැ සිතින් මම ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවෙන් පසු මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් ආරක්ෂිත නිවාස ලෙස යොදාගත් ස්ථාන 17න් එක් ස්ථානයක් පිළිබඳව තොරතුරු අප ඊයේ ඔබට අනාවරණය කළා. 7 මෙහෙයුමෙන් අද ඔබට අනාවරණය කරන්නේ තවත් එවැනි ස්ථානයක් පිළිබඳවයි. 7 මෙහෙයුම මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් තම ඉලක්කයේ පැමිණෙන තුරු දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටි ආරක්ෂක ස්ථානවල රැඳී සිටි තිබෙනවා. එලෙස ඔවුන් රැඳී සිටීමට යොදාගත් එක් ආරක්ෂිත නිවසක් පිහිටියේ ගල්කිස්ස ටෙම්ප්ලස් පාරේ පිහිටි සුපිරි නිවාස සංකීර්ණයකයි. බෝම්බ ප්‍රහාර මාලාව සැලසුම් කළ ත්‍රස්තවාදීන් රැඳී සිටි ගල්කිස්ස ටෙම්පල්ස් පාරේ පිහිටි සුපිරි මහල් නිවාස සංකීර්ණ ආසන්නයේ මා මේ මොහොතේ රැඳී සිටින්නේ ඔබට මාගේ පිටුපසින් දිස්වනවා ඇති එම සුපිරි මහල් නිවාස සංකීර්ණය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළ පරිදි අදාළ ත්‍රස්තවාදීන් 6න් 5 නම්බර 41 දරන කාමරය සහ 9න් 3 නම්බර 41 දරන කාමරය මේ ත්‍රස්තවාදී ක්‍රියා සඳහා යොදවාගෙන ඇති බවටයි සඳහන් කළේ. විශේෂයෙන්ම සඳහන් කළ යුතු කාරණාවක් වන්නේ මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සිදු කළ
ත්‍රස්තවාදීන් ඔවුන්ගේ පවුලේ උදවිය සමග මෙම මහල් නිවාස සංකීර්ණයේ රැඳී සිට ඇති බවට අනාවරණය වී තිබෙනවා. එලෙස රැඳී සිටින අතරතුර ඔවුන් අදාළ ත්‍රස්තවාදී ක්‍රියාවන් සම්බන්ධයෙන් පෙර පුහුණුවීම් කටයුතු මෙන්ම දේශනද සිදු කරගෙන ගොස් ඇති බවටයි මේ වන විට සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. මාසිකව රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් ලබා දෙන බවට වූ පොරොන්දුවක් මත අදාළ ත්‍රස්තවාදීන් මෙම නිවාස සංකීර්ණයේ නිවාස දෙකක් කුලී පදනම මත ලබාගෙන තිබුණා. විටින් විට ත්‍රස්තවාදීන් ඔවුන්ගේ සංවිධාන කටයුතුවල මෙන්ම ඔත්තු ලබා ගැනීමේ කටයුතුද ගල්කිස්ස ප්‍රදේශයේ සිට සිදු කරගෙන ගිය බවට ආරක්ෂකාංශ අනාවරණය කරගෙන තිබෙනවා. මරාගෙන මැරුණු ත්‍රස්තවාදී කණ්ඩායමේ නායකයා බව පැවසෙන සහරාන් සහ කොච්චිකඩේ දේවස්ථානයට ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදියාද ගල්කිස්ස ටෙම්ප්ලස් පාරේ පිහිටි නිවස වෙත විටින් විට පැමිණ ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. බෝම්බ ප්‍රහාර මාලාව සිදු කළ පාස්කු ඉරිදා දිනයේද කොච්චිකඩේ දේවස්ථානයට පැමිණි අලවුදීන් අහමඩ් මුઆත් ගල්කිස්ස ප්‍රදේශයේ සිට පැමිණ තිබුණා. අදාළ ත්‍රස්තවාදියා පැමිණි මෙම වෑන් රථය බෝම්බ පුපුරා හැර දිනයේ සිට පසු දින දක්වාම නවතා තැබීම නිසා ආරක්ෂකංශවලට සැක මතුවුණා. අනතුරුව පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව රථය නිරීක්ෂණය කළ විට දැක ගැනීමට හැකි ඇත්තේ පිටුපස අසුනෙහි රුපියල් 5000 නෝට්ටු කීපයක් රෙදි කැබැල්ලක් මත පැහැදිලිව දිස්වනසේ දමා තිබූ අයුරේ. මරාගෙන මැරුණු ත්‍රස්තවාදියා එලෙස උපක්‍රමශීලීව අසුන මත මුදල් දමා තිබුණේ ප්‍රහාරයෙන් පසුව ඒ දැක බලා ගැනීම සඳහා පැමිණෙන ජනතාව අදාළ රථයේ දොර විවෘත කර මුදල් ලබා ගැනීමට උත්සාහ කළහොත් පුපුරා යන ආකාරයෙන්. අදාළ රථයේ බෝම්බ සවිකර ගෑස් සිලින්ඩර් කිහිපයක්ද රථය තුළ සඟවා ඇති බවට අනාවරණය කරගත් ආරක්ෂකංශය ඒ පුපුරවා හැරීමට කටයුතු කළා. වෑන් රථය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන පොලිස් කණ්ඩායම මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන මොහමඩ් රිෂ්වාන් හොත් තුන්පනේ රිෂ්වාන් නැමැත්තාට අයත් වාහන අංගනයක් පිළිබඳ අවධානය යොමු කළා. පොලිසිය සැක කරන්නේ අදාළ වෑන් රථයේම අංගනය තුළ මාස කිහිපයක් රඳවා තිබූ බවටයි. IS ත්‍රස්තවාදීන් සමග සම්බන්ධතා පැවැත් වූ බවට ලැබුණු තොරතුරු මත පසුගියදා බස්නාහිර පළාත් බුද්ධි කොට්ටාශ නිලධාරීන් විසින් මොහමඩ් රිෂ්වාන් නැමැත්තා අත්අඩංගුවට ගත්තා. වත්තල මාබෝල ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරෙකු ලෙස ජීවිකාව ආරම්භ කළ රිෂ්වාන් කිටි කලකින් ධනවත් ව්‍යාපාරිකයෙකු බවට පත් වූයේ කෙසේද යන්න පිළිබඳ මේ වන විට විමර්ශන සිදු කරනවා. ඔහුට මේ වන විට මාබෝල ආරච්චිවත්ත ප්‍රදේශයේ සුපිරි නිවාස කිහිපයක් සහ ඉඩම් කිහිපයක්ද දිවයිනේ විවිධ ප්‍රදේශවල තවත් සුපිරි නිවාස සහ ඉඩම්ද හිමි බවයි වාර්තා වන්නේ. ව්‍යාපාර කටයුතුවල නිරත වූ ඔහු කලක ආරක්ෂකංශ වෙත නිල ඇඳුම්ද කොන්ත්‍රාත් පදනම මත මැසීමේ කටයුතුවල නිරත වූ බවද ආරච්චිවත්ත ප්‍රදේශයේ ජනතාව සඳහන් කළා. පොලිසිය සමග සමීප සම්බන්ධතා පැවැත් වූ ඔහු ඇතැම් අවස්ථාවන්හිදී උසස් පොලිස් නිලධාරීන්ගේ අවශ්‍යතාවයන් සපුරාලමින් විවිධ අයුරින් උපකාර කර ඇති බවද වාර්තා වනවා. චීනය සහ ඉන්දියාවේ සිට මෙරටට භාණ්ඩ ආනයනය කරන සමාගම් දෙකක හිමිකරුවෙකු තුම්පනේ රිෂ්වාන් පසුගිය පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයෙකු ලෙසද තරඟ කළායි. මේ වන විට වත්තල මාබෝල නගර සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන මොහමඩ් නිව්ෂාඩ් නැමැත්තා සමගද මොහමඩ් රිෂ්වාන් සමීප සම්බන්ධතා පැවැත් වූ බවට තොරතුරු ලැබී තිබෙනවා. අදාළ මන්ත්‍රීවරයාද ත්‍රස්තවාදී කණ්ඩායම් සමග සම්බන්ධතා පැවැත්වුවේද යන්න පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත් ඔහු මේ වන විට ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ. විවිධ පුද්ගලයින්ගේ කුමන්ත්‍රණකාරී ක්‍රියාවන්ට සහ පුද්ගලික න්‍යාය පත්‍රයන්ට අවශ්‍ය වන පරිදි පාසල් දරුවන් ගොදුරු කර ගැනීමට ඉඩ නොදෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා අද සඳහන් කළා. අපි දැනටත් කියන්නේ පාසල් දරුවන්ට දෙමව්පියන්ට කියනවා දරුවන්ට පාසල් වලට එවන්න අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කරන්න ඉඩ දෙන්න එපා. ලැබෙන අඟහරුවාද විපක්ෂ නායකතුමා ඉස්කෝලේ යන දැස්ට වෙන මොකක්ද කියන්නේ? ඉතින් මං හිතන්නේ පහුගිය දවස්වල ගොඩක් නායකයෝ පාසල් වහලා දාන්න කියලා තමයි කිව්වේ. මං හිතන්නේ අපි විතරයි කිව්වේ පාසල් අරින්න ඕනේ කියලා. ඉතින් දැන් මං හිතන්නේ සතුටටපත් වෙනවා සියලු දෙනාම දැන්වත් ඒ මතේ සිටීම පිළිබඳව. අපි මෙහෙම මාස ගණන් පාසල් වහන්න ගොඩක් අය කැමති වහලා තියන්න. වහල් තියලා මේ රට අකර්මණ්‍ය කරන්න කැමතියි. අපිට කරන්න බෑ මේ රටට ආදරය කරන මේ රටේ දරුවන්ට ආදරය කරන මිනිස්සු වශයෙන් අපිට කරන්න පුළුවන් කමක් නැහැ ඒක. ප්‍රතිත්‍රස්ත පනත හකුලාගත යුතු බවට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන ලෙස විපක්ෂය අග්‍රාමාත්‍යතුමන්ගෙන් ඉල්ලා සිටිනවා. අපි දැක්කා සජිත් ප්‍රේමදාස ඇමතිවරයා ඊයේ කියනවා ප්‍රතිත්‍රස්ත පනත වහාම අකුල ගන්න ඕනේ කිය. මේ පනත ගෙනාවේ විපක්ෂයෙන් නෙවෙයි. තමුන්නාන්සේලාගේ ආණ්ඩුව මේක ගෙනාවේ. ප්‍රතිත්‍රස්ත පනත ගේනකොටම අපි මේකට විරුද්ධ වුණා. දැන් අපිටත් ප්‍රශ්නයක් වෙලා තියෙනවා එකපාරටම සජිත් ප්‍රේමදාස ඇමතිතුමා නින්දෙන් නැගිට්ටද කියලා. ඉතින් අකුල ගන්න ඕන නම් රටට මාධ්‍යයට කෑ ගහන්න ඉස්සෙල්ලා සජිත් ප්‍රේමදාස ඇමතිවරයාට තිබුණේ තමුන්ගේ ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීම වෙනකොට. එහෙම නැත්නම් කැබිනට් මණ්ඩලයේදී කියන්න කරුණාකර මේක අකුල ගන්න කියලා. සජිත්
ප්‍රේමදාස ඇමතිවරට පේනවා එක්සත් ජාතික පක්ෂයෙන් මේ රජයෙන් මිනිස්සු බුරුතු පිටින් ගැලවෙලාය. මේ රජය කියලා නම කියනකොට බයයි. ඇමතිවරුන්ගේ නම කියනකොට මිනිස්සුන් බනිනවා. එවැනි තත්ත්වයක් තියෙන හින්දා සජිත් ප්‍රේමදාස මහත්තයා කල්පනා කරාද දන්නේ දැන් අනේ මම හරි කමන්නේ ලකුණු ටිකක් දාගන්න ඕන මේක කියලා. මම රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට කියනවා නියෝජ්‍ය නායකයා කියන විදිහට මේ පනත අකුල ගන්නවද? එහෙම නැත්නම් නියෝජ්‍ය නායකයා අභිබවා ගිහිල්ලා මේ පනත ගේනවද? ඒ සමගින් අපි දැනට ඔබෙන් සමුගන්නවා. යලිත් හැමෝම රාත්‍රී 10:30ට ඔබට සුබ රාත්‍රියක්.